හරිද? right. එයාටද මේක ඇඳලා පද ටික හඳුන්වන්න. V1 කියන්නේ ප්‍රධාන වෝල්ටීයතාව. V2 කියන්නේ ද්විතීයික වෝල්ටීයතාව. N1 කියන්නේ ප්‍රාථමිකයේ පොට ගණන. N2 කියන්නේ ද්විතීයිකයේ පොට ගණන. නම් කරලා සමීකරණ ලියලා ලස්සනට පුතේ කොටු කරලා highlight කරගන්න. ඉක්මන් කරන්න. හරි. එතකොට පරිණාමකීය සම්බන්ධතාව කියන මාතෘකාව යටතේ රූප සටහන ඇඳලා පද හතර හඳුන්වන්න. V1 කියන්නේ මොකද්ද? V1 කියලා කියන්නේ ප්‍රධාන වෝල්ටීයතාවය. V1 කියන්නේ ප්‍රධාන වෝල්ටීයතාවය. ප්‍රධාන වෝල්ටීයතාවය. V2 කියන්නේ ප්‍රතිදාන වෝල්ටීයතාවය. V2 කියන්නේ ප්‍රතිදාන වෝල්ටීයතාවය. එතකොට N1 කියලා කියන්නේ ප්‍රාථමිකයේ පොට ගණන. ප්‍රාථමිකයේ පොට ගණන N1. N2 කියන්නේ ද්විතීයිකයේ පොට ගණන. ද්විතීයිකයේ පොට ගණන. V1 කියන්නේ ප්‍රධාන වෝල්ටීයතාවය. V2 කියන්නේ ප්‍රතිදාන වෝල්ටීයතාවය. N1 කියන්නේ ප්‍රාථමිකයේ පොට ගණන. N2 කියන්නේ ද්විතීයිකයේ පොට ගණන. එහෙනම් ප්‍රාථමිකයේ පොට වෝල්ටීයතාවයන්නේ පරිණාමකයේ වෝල්ටීයතාවයන් හා පොට අතර සම්බන්ධතාවක් ගන්න පුළුවන් මොකක් කියලාද පුතේ? V1 බෙදීම V2 ප්‍රධාන වෝල්ටීයතාව බෙදීම ප්‍රතිදාන වෝල්ටීයතාව සමානයි ප්‍රාථමිකයේ පොට ගන්න බෙදීම ද්විතීයිකයේ පොට ගන්න. නම් මේ තමයි පරිණාමක වල සම්බන්ධතාවය. හරිද වැඩි? right. අපි චූටි ගාණක් ලියාගමු. ඒ ගාණෙන් පස්සේ අපි අදාළ තියරි කොටසට ඊළඟට ආපහු ගමන් කරනවා. චූටි ගාණක් ලියාගන්න. චූටි ගාණක් ලියාගන්න. එකලා අවකර පරිණාමකයක එකලා අවකර පරිණාමකයක එකලා අවකර පරිණාමකයක එකලා අවකර පරිණාමකයක ප්‍රාථමිකයේ පොට 100ක්ද ප්‍රාථමිකයේ පොට 100ක්ද ද්විතීයිකයේ
පොට 25ක්ද පවතී. ද්විතීකයේ පොට 25ක්ද පවතී. පොට 25ක්ද පවතී. මෙම පරිණාමකයට 400 වෝල්ට් වෝල්ටීයතාවයක් 400 වෝල්ට් වෝල්ටීයතාවයක් 400 වෝල්ට් වෝල්ටීයතාව නෑ 200 කරගන්නකො 200 වෝල්ට් 200 වෝල්ට් වෝල්ටීයතාවයක් 200 වෝල්ට් වෝල්ටීයතාව එකලා හින්දා මම එහෙම දුන්නේ 200 වෝල්ට් වෝල්ටීයතාවයක් 200 වෝල්ට් වෝල්ටීයතාවයක් ප්‍රදානය කළ පසු ප්‍රදානය කළ විට ප්‍රතිදාන වෝල්ටීයතාව සොයන්න. ප්‍රතිදාන වෝල්ටීයතාව සොයන්න. 200 වෝල්ට් ප්‍රදානය කළ විට ප්‍රතිදාන වෝල්ටීයතාව සොයන්න. හරි නේද? හරි. ඔයාලා රූප සටහනක් ඇඳලා දත්ත ටික ලකුණු කරලා V2 හොයලා දෙන්න බාන මට ටක් ගාලා. ඉක්මන් කරන්න. හරි. මොකද්ද පුතේ ගාන දුන්නේ? මෙහෙම දුන්නේ ගානේ. පරිණාමකයක් තියෙනවලු. එන්න පරිණාමකය. හරි? එයා එකලා පරිණාමකයක් කියලා කිව්වේ. හරි? ප්‍රාථමිකයේ පොට N1 කිව්වා 100ක් කියලා. එමුනේ කිව්වේ. ප්‍රාථමිකයේ පොට N1 සමානයි 100යි. ද්විතීකයේ පොට N2 සමානයි 25යි. හරි? ප්‍රාථමිකයට සැපයුම් වෝල්ටීයතාව V1 කීයද? 200යි වෝල්ට්. ද්විතීකයේ ප්‍රතිදාන වෝල්ටීයතාව V2 දන්නේ නැහැ. එහෙනම් 200යි වෝල්ට් ඉන්පුට් කරා පොට ගාන 100යි තිබ්බේ. ද්විතීකයේ පොට ගාන 25යි. ද්විතීකයෙන් ලබා ගන්න වෝල්ටේජ් එක කොච්චරයිද කියලා අහනවා. එහෙනම් මොකද්ද මේකට ගන්න සමීකරණය? ප්‍රාථමිකයේ වෝල්ටීයතාව බෙදීම ද්විතීකයේ වෝල්ටීයතාව සමානයි ප්‍රාථමිකයේ පොට ගන්න බෙදීම ද්විතීකයේ පොට ගණන. right. එහෙනම් අපිට පුළුවන් සමීකරණ ලියන්න V1 බෙදීම V2 සමානයි N1 බෙදීම N2. එහෙනම් V1 කීයද? 200යි. 200යි. V2 දන්නේ නැහැ.
N1 කියන්නේ ප්‍රාථමිකයේ පොට ගාන දුන්න කීයද 100යි. ද්විතීකයේ පොට ගාන දුන්නා 25යි කියලා. එහෙනම් මේක සුළු කරන්න පුළුවන් නේ. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා 25 දෙකෙන් ගුණුනහම පුතේ එනවා V2 අන්න 50 සමානයි V2. එහෙනම් ද්විතීකයේ වෝල්ටේජ් එක කීයද පුතේ? වෝල්ට් 50යි. එහෙනම් අපි දුන්න ගාන පැහැදිලිනේ. ප්‍රාථමිකයට දීලා තියෙන වෝල්ට් කීයක්ද? 100ක්. ද්විතීකයට වෝල්ට් එතකොට අවුට්පුට් එක කීයද? 50යි. ඒ නිසා මේ පරිණාමකය අනිවාර්යයෙන්ම පුතේ මොන පරිණාමකයක්ද? මේක අනිවාර්යයෙන්ම අවකර පරිණාමකයක්. ඉතින් ගානෙම දුන්නා මේ පරිණාමකය මොන පරිණාමකයක් කියලාද? අවකර පරිණාමකයක් කියලා ගානෙම අපිට ලබා දුන්නා. හරි නේද වැඩේ? හරි. අද හදාගන්න ගාන. හරි හරිද වැඩේ? එතකොට පරිණාමක සම්බන්ධව තියෙන ඔන්න පුතේ අපිට ප්‍රධාන තියරිය. එතකොට අද දැන් මේ පරිණාමක ගන්නන්න නෙමෙයි මම හදන්නේ. අද මම උත්සාහ කරන්නේ පරිණාමක ගැන උගන්නන්න නෙමෙයි. රයිට්. අද මම උත්සාහ කරන්නේ ඔයාලට මොනවද? පරිණාමක භාවිතා කරලා ඍජුකරණය කරන විදිහ ගැන කියලා දෙන්න උත්සාහ කරන්නේ. පරිණාමක භාවිතා කරලා ඍජුකරණය කරන විදිහ කියලා දෙන්නයි උත්සාහ කරන්නේ. හරි. දැන් ඔන්න අද දවසේ පාඩමට දැන් ආපහු අවතීර්ණ වෙන්න යන්නේ. රයිට්. ලියන්න අනුමාතෘකාවක් මැද සවුණු කළ පරිණාමක හරිද? රයිට්. මම මේ රූප සටහනින්ම මේ වැඩේ පටන් ගන්න. මැද සවුණු කළ පරිණාමකේ. ඔල්ලේසි ඉස්සරහට යන්න. හරි. මෙන්න මේ පරිණාමකයේ හරිද? මේ තමයි ප්‍රධානය. රයිට්. මේ තමයි මොකද්ද? ප්‍රතිදානය. අපි හිතමුක ප්‍රධානයේ තියෙන පොට 100යි. ප්‍රධානයේ පොට 100යි. ප්‍රතිදානයේ පොට 50යි. ඇත්තටම අනුපාතය කීයද එතකොට? අනුපාතයක් විතර ගත්තොත් ප්‍රාථමිකයේ පොට 100යි නම් ද්විතීකයේ පොට 50යි නම් අනුපාතයක් විතර ගත්තොත් මෙයාගේ 2යි නම් මෙයාගේ පොට කීයද? 1යි. අන්න. දෙකට එක අනුපාතයට පොට තියෙන්නේ. තව කියන ක්‍රම ඕවා හරිද මේ? බලන්න වැදගත් දේවල්. දෙකට එක අනුපාතයට තියෙන්නේ. එහෙනම් මෙයාගේ වෝල්ටේජ් එක 200ක් වෙනකොට මෙයාගේ වෝල්ටේජ් එක කීයක් වෙන්න ඕනද? මෙයාගේ පොට ගාන වගේ මෙයාගේ පොට ගාන භාගයකින් අඩුයි. එහෙනම් මෙයාගේ 200යි නම් මෙයාගේ කීයද? අනිවාර්යයෙන්ම ඔයාලා ගොන්නම් ගාන හදලා බලන්න. මෙයාගේ පොට ප්‍රමාණය වගේ මෙයාගේ පොට භාගයක් වෙනකොට මෙයාගේ වෝල්ට් 100ක් වෙනවා. ප්‍රතිදානය වෝල්ට් 100ක් වෙනවා. රයිට්. මම ගන්නම් කොන්න පොට 100යි පොට 50යි. හරිනේ. මෙයාගේ පොට N1 ඔයා ගාන හදලා බලන්න ඕන. N2 පොට ගාන. ඒතර මෙයාගේ මේ අග්‍ර දෙක අතර අතිශයින්ම වැදගත් කොටසක්. රයිට්. මේ අග්‍ර දෙක අතර ප්‍රතිදාන වෝල්ටිතාව කීයද? 100යි. 100යි. හරි? චූටි දෙයක්. මේ පරිණාමකයේ හරි මැදින් තව අග්‍රයක් එළියට ගන්නවා.
හරි මැදින්. ද්විතීකයේ හරි මැදින් තව අග්‍රයක් එළියට ගන්නවා. එතකොට සම්පූර්ණම ද්විතීකයේ පොට ගාන කීයද? ද්විතීකයේ පොට ගාන හරියටම තියෙනවා 50ක්. එතකොට හරි මැදින්ම ද්විතීක දඟරේ බෙදුවොත් එක පැත්තකට පොට කීයද? 25යි. අනිත් පැත්තට පොට කීයද? 25යි. right. දැන් මේ අග්‍ර දෙක අතර වෝල්ටේජ් එක කීයද? 100ක් දුන්නා. මෙයාගේ පොට ගාන වගේ මෙයාගේ පොට ගාන භාගයයි 100යි නම් 50 නිසා මේ අග්‍ර දෙක අතර විභවාන්තරය කීයද? වෝල්ට් 100යි. ඔන්න හදලා බලන්න ඔයාලා. පොට ගාන භාගයකින් අඩු වෙනකොට වෝල්ටේජ් එකත් භාගයකින් අඩු වෙනවා. පොට ගාන දෙගුණයකින් වැඩි වුණොත් වෝල්ටේජ් එකත් දෙගුණයකින් වැඩි වෙනවා. එතකොට මේ පොට 50 හරහාම වෝල්ට් 100ක් යදෙනවා. දැන් මම අහන ප්‍රශ්නේ තමයි පුතේ මෙන්න මේ හරි මැදින් අග්‍රයක් එළියට ගත්තනේ. ඒ හරි මැදින් ගත්ත අග්‍රය නේ හරි මැදින් ගත්ත අග්‍රයත් මේ එක පෙත්තක තියෙන අග්‍රයත් අතර වෝල්ටේජ් එක කීයද? මේ පොට 50 හරහාම 100යි නම් මෙතෙන්ඩයි තියෙන පොට කීයද? 25යි. පොට 25 හරහා වෝල්ටේජ් එක කීයද? අනිවාර්යයෙන්ම වෝල්ට් 50යි. මෙතන 50යි. අන්න වැඩි. 50යි තමයි පුතේ කීයද වෙන්නේ? 100ක් වෙන්නේ. අන්න ඒ විදිහට පරිණාමකයක ද්විතීක දඟරේ මැද්දෙන් අග්‍රයක් එළියට ගත්තා නම් අන්නේ අග්‍රයක් එළියට ගත්ත පරිණාමකයකට අපි කියනවා පුතේ මොන පරිණාමකයක්ද? මැද සවුණු කළ පරිණාමකයක් කියලා. ඇත්තටම මේ අග්‍රේ තියෙන්නේ භූගත කරලා. භූගත කළා. එතකොට මේ අග්‍ර දෙක හරහා වෝල්ටේජ් එකකුත් මේ අග්‍ර දෙක හරහා වෝල්ටේජ් එකකුත් අපිට ගන්න පුළුවන්. මේ පරිණාමකයකට කියන එතකොට පුතේ මොන පරිණාමකයක්ද? මැද සවුණු කළ පරිණාමකයක් කියලා. හරිද වැඩේ? පැහැදිලිද වැඩේ? තේරුණාද එහෙනම්? අවුලක් නැහැ. right. ලියන්න එහෙනම් පුතේ. ලියන්න පුතේ නම් තියරි මේ ඉන්නේ මැද සවුණු කළ පරිණාමකයක් යනු මැද සවුණු කළ පරිණාමකයක් යනු මැද සවුණු කළ පරිණාමකයක් යනු ද්විතීක දඟරයේ මැද්දෙන් ද්විතීක දඟරයේ මැද්දෙන් ද්විතීක දඟරයේ මැද්දෙන් ද්විතීක දඟරයේ මැද්දෙන් සන්නායකයක් ඉවතටගෙන ද්විතීක දඟරයේ මැද්දෙන් සන්නායකයක් ඉවතටගෙන එය භූගත කොට හැකි පරිණාමකයකි. ඒ භූගත කළ හැකි පරිණාමකයකි. භූගත කළ හැකි පරිණාමකයකි. භූගත කළ හැකි පරිණාමකයකි. මෙම පරිණාමකයක ද්විතීක දඟරයේ කෙළවරවල් දෙක අතර ද්විතීක දඟරයේ කෙළවරවල් දෙක අතර ද්විතීක දඟරයේ කෙළවරවල් දෙක අතර
ප්‍රතිදාන වෝල්ටීයතාවය V2 නම් ප්‍රතිදාන වෝල්ටීයතාවය V2 නම් V2 නම් රතු පෑනෙන් ප්‍රතිදාන දඟරයේ එක් කෙළවරක් හා ප්‍රතිදාන දඟරයේ එක් කෙළවරක් හා ප්‍රතිදාන දඟරයේ එක් කෙළවරක් හා මධ්‍ය අග්‍රය අතර ප්‍රතිදාන වෝල්ටීයතාවය මධ්‍ය අග්‍රය අතර ප්‍රතිදාන වෝල්ටීයතාවය V2 බෙදීම දෙකක් වේ. V2 බෙදීම දෙකක් වේ. V2 බෙදීම දෙකක් වේ. හරි නේද? හරි. පැහැදිලිව ලස්සන මේ රූපේ ඇඳගන්න. පැහැදිලිව ඇඳගන්න ලස්සන මේ රූපේ. වැදගත් රූපයක්. ලස්සන ඇඳගන්න. හරි. එතකොට ඔන්න පුතේ මෙයාට V1 කියලා වෝල්ටේජ් එකක් ප්‍රදානය කරා නම් පොට අතර අනුපාතය අනුව ප්‍රතිදානය කරන වෝල්ටේජ් එකක් තියෙනවා. හරිද? එතකොට කොයිල් එකේ එක් අග්‍රයකුයි මැද අග්‍රයයි නේද? මැදිනුත් අතර තියෙන මෙන්න මේ විභවාන්තරය ප්‍රතිදානකයෙන් භාගයක් වෙනවා. එහෙනම් මෙන්න මේ පරිණාමකයක් භාවිතා කරලා කරනු ලබන ඍජුකරණයට තමයි අපි කියන්නේ මැද සවුණු කළ පරිණාමකයේදු ඍජුකරණ අවස්ථාව කියලා. මැද සවුණු කළ පරිණාමකයේදු ඍජුකරණ අවස්ථාව කියලා. හරිද වැඩේ? හරි. අපි එහෙනම් ඍජුකරණ අවස්ථාවට යමු. රයිට්. මෙන්න මෙහෙමයි පුතේ. දැන් ඍජුකරණ අවස්ථාව. රයිට්. දැන් මම මේ රූපෙම මම ගෙනියන්න යන්නේ ඔයාලව. එතකොට මට ලේසි මේ වැඩේ. ඍජුකරණ අවස්ථාවට. හරි? පුතේ එතකොට මෙතෙන්ද දුන්නේ මොන සැපයුමක්ද? මෙතෙන්ද දීලා තියෙන්නේ ප්‍රත්‍යවශ්‍ය සැපයුමක් ඈ. ඉන්පුට් 230යි. එහෙම හිතමුකෝ දැන් අපි දැකපු ට්‍රාන්ස්ෆෝමරය වගේ. ඉන්පුට් එක 230යි, අවුට්පුට් එක අපි හිතමුකෝ වෝල්ට් 9යි කියලා. නේ නැත්තම් 12යි හිතමුකෝ. මොකක් හරි කන අවුට්පුට් එකේ. අවුට්පුට් එක අතතොර මොන වෝල්ටේජ් එකද? ප්‍රත්‍යාවර්ත. ප්‍රතිදාන වෝල්ටීයතාව ප්‍රත්‍යාවර්තයි. ප්‍රතිදාන වෝල්ටීයතාව ප්‍රත්‍යාවර්තයි. හරි. කරන්නේ මෙන්න මේ අග්‍රයට දැන් මේ ඍජුකරණ අවස්ථාව දැන් කියලා දෙන්නන්නේ. මේ අග්‍රයට සම්බන්ධ කරනවා ඩයෝඩ් එකක්. හරි. මේ අග්‍රයට සම්බන්ධ කරන ඩයෝඩ් එකක්. හරිද? ඔන්න. ඊට පස්සේ මේ අග්‍රයටත් හයි කරනවා ඩයෝඩ් එකක්. මොන ඩයෝඩ් එකද මේ හයි කරලා දෙන්නේ එතකොට?
රුජුකාරක එකක්. රෙක්ටිෆයර් ඩයෝඩ් එකක් හයි කරන්න. රෙක්ටිෆයර් ඩයෝඩ් එක. ඊට පස්සේ මේ අග්‍ර දෙක එකට මෙහෙම කම්බියකින් සම්බන්ධ කරනවා. හරි. ඊට පස්සේ මේ අග්‍ර දෙක සම්බන්ධ කරපු ඩයෝඩ් එකේ කම්බි දෙකෙන් කෙලවරක් කරන් ඒකට හයි කරනවා බාර ප්‍රතිරෝධය. ලෝඩ් රෙසිස්ටර් එක. සරල ධාරාවෙන් වැඩ කරන විදුලි උපාංගය කියලා හිතන්නකෝ. ලෝඩ් රෙසිස්ටර් එක. හරිද? දැන් එතකොට මෙයා ළඟ වෝල්ටේජ් එක නැස් වෙනක දන්නවනේ දැන් අපි. රයිට්. ඊට පස්සේ මැද සවුණු කළ අග්‍රය මේ මැද අග්‍රය පරිණාමකයේ හරි මැද අග්‍රය මෙහෙම අරන් අනිල් පෑනකින් ගන්නම් ඒක. මැද අග්‍රය අරන් දෙනවා ලෝඩ් රෙසිස්ටර් එකේ අනිත් අග්‍රයට. අන්නෝ බාන්න වැඩි. ඊට පස්සේ මෙන්න තියෙනවා පුතේ පරිපථ අවස්ථාව. හරි? තියෙන පරිපථ අවස්ථාව. මේ අග්‍රය අපිට පුළුවන් එතකොට ග්‍රවුන්ඩ් කරන්න. ග්‍රවුන්ඩ් කරන්න. හරි? දැන් බලන්න. හරි? මේ පරිපථයට අපි කියනවා පුතේ මැද සවුණු කළ පරිණාමකයේදු පරිපථය කියලා. මැද සවුණු කළ පරිණාමකයක් යදු ඍජු කරන පරිපථය කියලා. හරිද? රයිට්. දැන් පුතේ මෙතන තියෙන්නේ මොන සැපයුමක්ද? මෙතන තියෙන මොන සැපයුමක්ද දැන් ඇත්තටම? දැන් පරිණාමකයේ අයින් කරමුකෝ. පරිණාමකයේ අයින් කරොත් එහෙම දැන් හිතමු හරි. මේ හිතමුකෝ. මේ පරිණාමකයේ දෙකලවර වෝල්ටේජ් එක වෝල්ට් උපරිම වෝල්ටේජ් එක VP. උපරිම වෝල්ටේජ් එක වෝල්ට් 12යි කියලා හිතමු අපි. මේ ලක්ෂ දෙක අතර උපරිම වෝල්ටේජ් එක වෝල්ට් 12යි. එහෙනම් මේ හරි මැදට උඩින් තියෙන අග්‍රයේ මෙන්න මෙතන වෝල්ටේජ් එක VP කීයද? උපරිම අගය 6යි. මෙතන උපරිම අගය 6යි. හරිද? ඒතර මේ උඩ තියෙන අග්‍රය කියන්නේ අපි හිතමු පුතේ අර සැපයුමක් කිව්වේ ප්‍රත්‍යවර්ත සැපයුමේ. මෙන්න මේ උඩ මෙතන තියෙන ප්‍රත්‍යවර්ත සැපයුමක්නේ. මෙන්න මේ උඩ තියෙන වෝල්ට් 6 ධන වෝල්ටේජ් එකක්. උඩ තියෙන වෝල්ට් 6 ධන වෝල්ටේජ් එකක්. යට තියෙන වෝල්ට් 6 ඍණ වෝල්ටේජ් එකක්. එහෙනම් උඩ තියෙන වෝල්ට් 6 කියන්නේ ධන වෝල්ටේජ් එකක් නම් ධන පැත්තට තියෙන බැටරියක් කියලා හිතන්න. ගිය සතිය ඉගෙනුවේ ධන පැත්තට තියෙන බැටරියක්. එහෙනම් ධාරාව කොහෙන්ද එළියට එන්නේ? ධාරාව එන්නේ උඩින්. මෙන්න ධාරාව යන උඩින්. ධන පැත්තට තියෙන අග්‍රය. ධාරාව උඩින් යනවා. ධාරාව යන උඩින් මේ. ඔන්න ධාරාව මේ. එහෙනම් දැන් ධනාර්ධය සලකලා තියෙන මේ ධනාර්ධය. එතකොට ධනාර්ධය සලකුවාම මෙතන ඉඳන් වෝල්ට් කීයද එන්නේ? 6යි ඈ. 12ක් අවුට් වුණාට මෙතන 6යි. half එකක්. V2 නම් V2 බෙදීම 2යි කියන එක. ධාරාව මෙහෙන් එනවා. ධාරාව යන මාර්ගය ඔන්න ධාරාව යනවා. හරි? බලමු. ලෝඩ් රෙසිස්ටර් එකකට ලැබෙන ප්‍රතිරෝධයේ වෝල්ටේජ් එක කීයද කියලා? මේ දෙකලවර විභවාන්තරය තමයි අපිට ඕන. ලෝඩ් රෙසිස්ටර් එකේ විභවාන්තරය තමයි අපිට ඕන. VL. තම V out. output voltage එක. හරි? මෙතනින් ධාරාව එනවා. මේ ඩයෝඩ් එක එතකොට පෙර නැඹුරුද පසු නැඹුරුද? හිතලා බලන්න. මෙහෙන් ධාරාව එනකොට මේ ඩයෝඩ් එක පෙර නැඹුරුද පසු නැඹුරුද? පෙර නැඹුරුයි. අපි හිතමු මුගේ පෙර නැඹුරු විභව බාධකය බිඳුවයි කියලා. ඒ කියන්නේ මේක මොන ඩයෝඩ් එකක් කියලාද හිතන්නේ? පරිපූර්ණ ඩයෝඩ් එකක් කියලා හිතනවා.
මේ ඩයෝඩ් එක පරිපූර්ණ එකක් කියලා හිතනවා. පෙර නැඹුරු විභවපාදකයේ බිඳුවයි. right? ධාරාව යනවා. ධාරාව පල්ලෙහාට යනවා. පල්ලෙහාට යනවා. මෙහෙම ධාරාව එනවා දැන්. ධාරාව මෙහෙම ඇවිල්ලා මෙහෙම යන්න පුළුවන්ද? මෙහෙම මෙහෙන් එන ධාරාව දැන් හැම වෙලාවෙම ධාරාව බලන්නේ පටන් ගත තැනටම නැවත එන්නනේ. එතකොට පරිපථය සම්පූර්ණ වෙන්න ඕන. මෙහෙන් එන ධාරාව මෙහෙම ඇවිල්ලා මෙහෙම යන්න බලනවා. right? මේ ඩයෝඩ් එක තුලින් ධාරාව යන්න පුළුවන්ද? මේ කවදාවත්ම බෑ. ඇයි මේ ඩයෝඩ් එක පසු නැඹුරුයි. එහෙනම් මෙතනින් එන මෙන්න මේ ධාරාව මේ ඩයෝඩ් එක තුලින් බහින්නේ නැහැ. එහෙනම් එන ධාරාව කොහෙන්ද යන්නේ? අන්න ඒ ධාරාව මෙතනින් තමයි බහින්නේ. මෙතනින් යන්න බෑනේ. ඒ නිසා ධාරාව මෙහෙන් තමයි එන්නේ. අන්න එනවා ධාරාව. ටික 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 ධාරාව වෙනවා. ටික 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 ධාරාව වෙනවා. හරි. right අපි හිතමු භූගතේ දැන් අයින් කරලා දෙන්න නැත්නම් කියලා දෙන්න බෑනේ. right. බෙන් එනවා ධාරාව. ඔන්න ධාරාව.